පුළුවන් පිරිවෙන් අධ්‍යාපනය හදාරන එක ශ්‍රේණී ඉගෙනුම ලබන පොඩි හාමුදුරුවනේ අද අපි සාකච්ඡා කරන්නේ අපි නම් පොතේ පළවෙනි කොටස පිළිබඳව පොඩි හාමුදුරුවන් වහන්සේලා දැනුවත් කිරීමක් සිදු කළා. මේ නම් පොතේ දෙවැනි කොටස වන මගුල් ලකුණ කියන කොටස පිළිබඳව තමයි අද දවස් සාකච්ඡා කරන්නේ. ඉතින් මේ වැඩසටහන DP Education ආයතනය DP පිරිවන කියන වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා තිබෙන්නේ. එක ශ්‍රේණිය ඉගෙන ගන්න අපේ පොඩි හාමුදුරුවන්ට පිරිවෙනේ නිර්දිෂ්ට විශේෂයෙන්ම පෙළ පොතේ පාඩම් සහ නම් පොත කියන වැදගත් උච්චාරණ හුරු ඇති කරන ග්‍රන්ථය පිළිබඳව අපි පාඩම් මාලා කීපයක් සිද්ධ කළා. ඒකෙන් මේ නම් පොතේ දෙවැනි කොටස එහෙම නැත්නම් අවසන් කොටස පිළිබඳව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කොටස සාකච්ඡා කිරීමේදී ඔබ මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත යුතුයි. ඉතින් මේ වීඩියෝව නරඹන්න කලින් නම් පොතේ පළවෙනි කොටස පිළිබඳව අපි කරපු පාඩම පිළිබඳව අධ්‍යයනයක් කරලා ඒ වැඩසටහන් නරඹලා ඉවර වෙලා මේ මගුල් ලකුණ කියන කොටස නරඹනවා නම් තමයි වඩා වැදගත් වෙන්නේ. අපි එහෙනම් බලමු අපේ පුංචි හාමුදුරුවන් වහන්සේලාට මගුල් ලකුණ එහෙම නැත්නම් නම් පොත සහ මගුල් ලකුණ කියන පොත එක ශ්‍රේණියට නිර්දිෂ්ට වෙලා තියෙන්නේ ඇයි? ඔබේ පන්තියට අදාළව මේ ග්‍රන්ථය නියමිත කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එක පිළිබඳව අවබෝධයක් ගන්න ඕන. එතකොට නම් පොත කියන එකේදී මම නම් පොත කියන්නේ මොකද්ද, වැදගත්කම කොහොමද සාකච්ඡා කළා. ඉතින් නැවත කෙටි හැඳින්වීමක් සිද්ධ කරලා අපි අපේ පාඩමට යමු. බලමු මේක පේන ඇති පොඩි හාන්ලට මාත් එක්ක කියවන්න. කුඩා දරුවනට අකුරු කියවන පාඩම් පොතේ පෙළේ දෙවැන්න නම් පොතය. හෝඩිය කියවූ පසු අකුරු කිහිපයක් එක්කොට තැනූ වචන කියවීම හුරු කරනු පිණිස මෙය පැරණි පන්සල් පාසල්හි භාවිතා විය. එතකොට අපි දන්නවා පොඩි හාමුදුරුවරු මුලින්ම එක වසරේදී කරන්නේ අක්ෂර මාලාව පිළිබඳව ඉගෙන ගන්නවා. දැන් සිංහල භාෂාව කිව්වට පස්සේ පිරිවෙන් අධ්‍යාපනයේදී භාෂාව පිළිබඳව ඉගෙන ගන්න නම් මේ භාෂාවට ආවේනික සංකේත තියෙනවා, ලක්ෂණ තියෙනවා. අපි ඒකට කියනවා අක්ෂර මාලාව කියලා. ඉතින් ඕනෑම භාෂාවක ඒ සමූහය සංකේත සමූහය එහෙම නැත්නම් අක්ෂර මාලාව ඉගෙන ගත්තේ නැති වුණොත් අපිට ඒ භාෂාව පිළිබඳව අවබෝධයක් එහෙම නැත්නම් ඒ භාෂාව පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ පොඩි හාන්ලා මුලින්ම අක්ෂර මාලාව ලියලා පාඩම් කරලා කටපාඩමින් කරන්න පුළුවන් හැකියාවක් දැන් තිබෙනවා. ඒ අක්ෂර මාලාවෙන් පස්සේ ඔබේ උච්චාරණ හුරු ඇති කිරීම සඳහා තමයි මේ නම් පොත කියන එක රචනා වෙලා තිබෙන්නේ. දැන් ඔබට નિયમિત නම් පොත ළඟට අරගන්නේ නම් පොතේ පළවෙනි කොටස අපි සාකච්ඡා කරා. දෙවෙනි කොටස තමයි මගුල් ලකුණ කියන එක. බලමුකෝ. පැරණි දැන් අපි දන්නවා අධ්‍යාපනයේ පැරණිම කේන්ද්‍රස්ථානය බවට පත් වෙන්නේ පන්සල පිරිවන. ඉතින් පුරාණයේ පටන්ම පැවතගෙන ආපු වටිනා කියන ග්‍රන්ථයක් තමයි මේ නම් පොත කියන්නේ. ඉතින් ඒ පැරණි යුගයේ ඉඳලා මේ වර්තමානයේ දක්වා මේ උච්චාරණ පහසු ඇති කරන පිණිස ඒ පොත අදටත් අපිට පිරිවෙන් අධ්‍යාපනයේදී දැක ගන්න පුළුවන්. මෙය මුලදී රචිතව ඇත්තේ සතිපිරිත් අවසන ආටානාටිය දේශනාවට මුලින් කියන විහාරස්න වශයෙනි. මේ 6 වන පෙරකුම්බා රජ දවස රචිත වූවක් යයි සලකති. එතකොට දැන් පොඩි හාමුදුරුවන්ගේ පන්සල් වල අපි දන්න පිරුවානා පොත් වහන්සේ තියෙනවා. පිරිත් පොත කියන්නේ. ඒ පිරිත් පොතේ අවසානයේට අරන් බලන්න පෙළල බලන්න විහාරස්න කියලා
කොටසක් තියෙනවා. ඒ කොටසේ තමයි මේ නම් පොත නම් සඳහන් වෙන්නේ. ප්‍රසිද්ධ ඓතිහාසික පූජා භූමි සහ දේවාල වටිනාකමකින් යුක්ත ස්ථාන ගැන කියන තමයි මේ නම් පොත ඇතුළත් කරලා තියෙන්නේ. මේ පොත රචනා කරන්නේ 6 වෙනි පැරකුම්බා කියන රජතුමාගේ කාලේ. ඒක ගැන අපි පොඩ්ඩක් අදහසක් ඔළුවේ තියාගන්න ඕන. ඒ අතරම ලක්දිව එවකට පැවති ප්‍රධාන විහාරස්ථාන නාමමාලාව බෞද්ධයෙකු විසින් දත යුතු බැවින්ද මෙහි එන පරිදි යොදා ඇති වචන කියවීමේ පහසුව බැවින්ද හෝඩිය ළඟටම මිය කියවන දෙවැනි පොත වශයෙන්ද භාවිතා වූ බව පෙනේ. ඊළඟ තුන්වෙනි පාඩම් පොතට ඇත්තේ මගුල් ලකුණය. එතකොට අපි දන්නවා හෝඩියෙන් පස්සේ උච්චාරණ පහසු ඇති කර ගැනීම සඳහා ඒ කාලේ විශේෂයෙන්ම බෞද්ධ ඓතිහාසික පූජා භූමි දේවාල මේ ගැන බෞද්ධයෙකු දැනගන්න ඕන නිසා 6 වෙනි පැරකුම්බා රාජ්‍ය සමයේ මේ කෘතිය රචනා වෙන්න තේ කියලා කියනවා. ඊළඟට තුන්වෙනි පාඩම් පොතට ඇත්තේ මගුල් ලකුණ. අක්ෂරමාලාවෙන් පස්සේ නම් පොතේ දෙවෙනි කොටස මගුල් ලකුණ. බුදුරජුන්ගේ අත්පාහි පිහිටි රේඛා පිරික්සන්න උන්ට මතුවී පෙනුණු ලකුණු වෙයින් දැක්වින. කතෘ සඳහන් නැතත් මේ දෙපොත්ම නරේන්ද්‍ර සිංහරාජ සමයට අයත්යයි සිතිය හැකිය. එතකොට අපි අද සාකච්ඡා කරන මගුල් ලකුණ කියන කොටස පොඩි හාමුදුරුවනේ විශේෂයෙන්ම අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ අපි දන්නවා වෙනත් කෙනෙකුට නොමැති තරම් සුවිශේෂී ලක්ෂණ ශරීරයේ පිහිටියා. අපි ඒවට කියනවා මංග ලක්ෂණ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය එහෙම නැත්නම් පාදවල යටිපතුල් වල යම් යම් ලක්ෂණ කුඩා සලකුණු තිබුණා. ඒ තරමටම සංසාර පුරාවටම පෙරුම් පුරාගෙන ඇවිල්ලා සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී දම් පුරපු උතුමන් වහන්සේ නමකටම පමණක්ම පිහිටන ලක්ෂණ සමූහයක් බුදුරජාණන් වහන්සේගේ තිබුණා. විශේෂයෙන් මේක සක්විති රජතුමන්ට සහ බුදුරජාණන් වහන්සේ නමකටම පමණක්ම සීමා වෙච්ච සුවිශේෂී ලක්ෂණයක්. අන්නේ මංගල ලකුණු අපි ඒකට කියනවා මංගල ලකුණු කියලා. මංගල ලක්ෂණ කියලා. අන්නේ මංගල ලක්ෂණ පිළිබඳව වහන්සේලාට නියමිතලා තිබෙන ඔබේ උච්චාරණ පහසුව, කතනය, ඒ වගේම ලේඛනීය ලිවීම, ඒ වගේම ශ්‍රවණය, ඒක අහගෙන ඉන්න එක, අවබෝධය කියන මෙන්න මේ සතර කුසලතා, සිව් කුසලතා පිළිබඳව යම් අවබෝධයක් එකවසර ශිෂ්‍යයෙක්ගෙන් මේ පිළිබඳව බලාපොරොත්තු වෙනවා. ඒක නිසා තමයි අපේ පොඩි හාමුදුරුවන්ට නම් පොතෙන් පස්සේ මගුල් ලකුණ කටපාඩම් කරන්න නියමිත වෙලා තියෙන්නේ. බලමු ඊට පස්සේ. ඔන්න මම අර කලින් කිව්ව කොටස් ටික. සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරා ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා නම් ගෞතම බුදුරදුන්ය. එතකොට බුදුරජාණන් වහන්සේ නමකටම ඒ ලක්ෂණ ආවේනික සහ ඒ ලක්ෂණ පිහිටන්න හේතුව මේ ලෝකේ ඉන්න සෑම සත්වයකටම වැඩිය උතුම් සුවිශේෂී උත්තම වූ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් ඒ උතුම් බව නිසාම බුදුරජාණන් වහන්සේ නමකටම ආවේනිකව මේ ලක්ෂණ පිහිටනවා. අපි ඒක දැනගන්න එපා. මගුල් ලකුණ කිව්වහම අපි මේ මගුල් ලකුණ අපිට නියමිත කොටස පාඩම් කිරීම පමණක් නෙවෙයි. මොනවද මගුල් ලකුණු කියන්නේ? කොහේද තියෙන්නේ? ඇයි අපිට වැදගත් වෙන්නේ? කියන කාරණාවත් අපි දැනගෙනම මේව පාඩම් කරාට පස්සේ අපිට ඉස්සරහට වැදගත් ඒව පිළිබඳව කල්ප ගණනක් තිස්සේ පෙරූ පාරමිතා බලමහිමයට බුදුරදුන්ගේ ශ්‍රී පාදයේ 216ක් මංගල ලක්ෂණ 216ක් මංගල ලක්ෂණ පිහිටා තිබූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වී ඇත. ක්‍රිස්තු පූර්ව යුගයේ හෙළ ඉතිහාසයේ සඳහන් ඇතැයි සැලකෙන සීහලට්ට කතාවේ ඇති තොරතුරු ඉවත් කර හෙළ ඉතිහාසය ලිවීමත්
පුරාණ හෙළ අටුවා පාළියට නැගීමත් සමග බොහෝ තොරතුරු ඉවත් වී ගොස් ඇත. එතකොට අපේ පොඩිහාල්ලට වැඩිදුර දැනුම සඳහා තමයි මම මේ විස්තර ටිකක් මේකට දාගත්තේ. නැත්තම් මංගල ලක්ෂණ කටපාඩම් කිරීම පමණයි ප්‍රමාණවත් වෙන්නේ. ඉතින් අපි මේ මංගල ලකුණු වලට යන්න කලින් පොඩි අදහසක් දෙන්න ඕන නිසා මම මේ විස්තරයක් ඔබට යොදාගත්තා. පුංචි හාමුදුරුවනේ එතකොට පැරණි සමාජයේ ලංකාවේ අපේ විවිධ ඇදහිලිකම ඒ වගේ විවිධ ඓතිහාසික තොරතුරු ඇතුළත් වෙලා තිබුණා. දුගෝස හාමුදුරුව වගේ ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ එනකොට ඒවා කාලෙන් කාලට වෙනස් වුණා. සමහරු පාලි භාෂාවට හැරෙව්වා. ඒ පාලි භාෂාවට හරපු එක නැවත සිංහලයට හැරෙව්වා. ඔහොම යනකොට සමහර තොරතුරු වල මේ විෂමතාවයන් වෙනස් වීම පවතිනවා. එක්කෙනෙක්ම නෙවෙයි මේ ක්‍රියාවලිය කරන්නේ බොහෝ දෙනෙක් නිසා. එතකොට වෙනස් වීමට භාජනය වෙනවා. නූතනයේ ජනප්‍රවාදයේ සහ විවිධ වූ ජන සාහිත්‍යද ශ්‍රීපාද ලාංඡනය තුල වූ මංගල ලකුණු 212ක් ගැන කියවේ. එතකොට අපි අදටත් ශ්‍රීපාද වන්දනා කරනවා කියන අපේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී පතුල තැබූ තැන. අන්න ඒක අපිට වැදගත් වෙන කාරණාව තමයි මේ මංගල ලකුණු පිහිටලා තියෙන බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී පතුලේ. ඒ නිසා තමයි අපි ඒ තිබෙන ගෞරවය සහ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන බැඳියාම ලැබියාව නිසාම අපි ආගමික වශයෙන් උත් අපිට ගොඩක් ඒව වැදගත් වෙනවා. මම කිව්වේ 212ක් ගැන ලක්ෂණ කියනවා. නමුත් අද අප අතර තිබෙන්නා වූ කෘති තුල මංගල ලකුණු 212ක් නැත. මම අර කිව්වේ පැරණි යුගයේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුලේ පාදයේ තිබෙන ලක්ෂණ මම ඉස්සරහට රූප සටහන කරනොත් පුංචි හාමුදුරුවන්ට පෙන්වන්නම් ඒක. ඒ ලක්ෂණ 212ක් තිබුණා කියලා ග්‍රන්ථවල සඳහන් වෙනවා. හැබැයි වර්තමානයේ වෙන විට එපමණ ප්‍රමාණයක් තිබේද කියලා අපිට සාක්ෂි නැහැ පොත්වල. ඒකට හේතුව තමයි මම අර කලින් කිව්වා වගේ කාලෙන් කාලට ආපු යම් ගත් කතවරු වෙන්න පුළුවන්, ආක්‍රමණශීලී පුද්ගලයන් වෙන්න පුළුවන්. යාළගේ භාෂාවලට මේක හරවන්නේ යෑමේදී අපේ ඉතිහාස තොරතුරු වෙනස් වීමට භාජනය වෙලා තිබෙනවා. මේවා ඉවත් කළෝ කවුරුහුද යන්න කිව නොහැකිය. ශ්‍රී පතුලේ මගුල් ලකුණු 212ක් තිබෙන බව කීවද එහි මගුල් ලකුණු 212ක් නැත. තිබෙන ලකුණු දෙක බැගින් එහි සඳහන් වෙයි. ඒ අනුව මගුල් ලකුණු 212 දෙකට බෙදිය යුතු වේ. එවිට ලකුණු 106ක් වෙයි. එම ලකුණු 106ද දැන් දැකීමට නොම. සංස්කෘත භාෂා ආభాෂයෙන් ලියා ඇති එම ලකුණු වල අර්ථ දැක්වීම ලෙහෙසි පහසු ක්‍රියාවක්ද නොවේ. දැන්ට ව්‍යවහාරයේ පවතින මගුල් ලකුණු විමසා බලමු. දැන් මුලින් කිව්වා වගේ 212ක් තිබුණා කියන ලක්ෂණ. ඒ මේ ශ්‍රී පතුල් දෙකේමනේ. ඒ 212 දෙකට බෙදුවොත් 106යි එන්නේ. නමුත් ඒ 106 ගැනවත් නිශ්චිත තොරතුරක් හරියට ඒ ප්‍රමාණය නැහැ. ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි අපිට තියෙන්නේ. අනිත් ලක්ෂණය තමයි සංස්කෘත භාෂා ආభాෂයෙන් ලියා ඇති එම ලකුණු වල අර්ථ දැක්වීම ලෙහෙසි පහසු ක්‍රියාවක්ද නොවේ. දැන් අපේ පොඩි හාමුදුරුවෝ පාඩම් කරන මංගල ලක්ෂණ සංස්කෘත භාෂාවේ ආభాෂයෙන් ලියවිලා තියෙනවා. එතකොට එකින් එක අර්ථය තේරුම අපිට කිඳා බැහැලා බලන්න පුළුවන් හැකියාවක් නැහැ. අපි මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ලක්ෂණ කියවීම හරහා ඔබේ මේ කටහුරුව ඇති කිරීම, උච්චාරණ පහසුව ඇති කිරීම තමයි මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. මම වැඩි දුර දැනුම සඳහා තමයි මේ තව තොරතුරු ටිකක් ඉතිහාස කතාවක් විදිහට මේක අපේ පොඩි හාන්ලට ලබා දෙන්න අදහස් කළේ. දැන් පේන ඇති මෙතන පොඩ්ඩක් හරි. දැන් අපි බලමු මම මේ රූප සටහනක් යොදාගත්තා. අපි මගුල් ලකුණු වලට යන්න කලින් පොඩි හාල්ලා මේ අදහසක් ගන්න ඕන නිසා මේ තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුලේ
ඡායාරූපයක්. මේ මගුල් ලකුණු පිහිටලා තියෙන ආකාරය අනුව ඡායාරූපයක් තමයි මේක යොදාගත්තේ බුදුරජාණන් වහන්සේගේ දකුණු සිරිපා සටහන. එතකොට පොඩි හාමුදුරුවරුන්ට පේන ඇති මේ සිරිපතුලේ ඉහළ ඉඳලා පහළට යනකම්ම යම් යම් ලක්ෂණ සලකුණු පිහිටලා තියෙනවා. හොඳින් බලන්න. දැන් අපි පන්ති කාමරයේදී මගුල් ලකුණු කටපාඩම් කරන්න කිව්වහම පොඩි හාමුදුරුවෝ කටපාඩම් කරගෙන යනවා. ඒක ගුරුවරයාට කටපාඩම් දෙනවා. එච්චරයි. එතන ඓතිහාසික තොරතුරක් ගැනවත් මොනවද මේව කියන එකවත් කොහෙද තියෙන්නේ මේ මගුල් ලකුණු කියන එකවත් දන්නේ නැහැ. මේක මම යොදාගත්තේ මේ රූප සටහනේ තමයි තියෙන්නේ මේ බුදුහාමුදුරුවන්ගේ දකුණු සිරිපා මේ ඡායාරූපයක්. ඒකේ මගුල් ලකුණු පිහිටලා තියෙන විදිහ. දැන් එතකොට පොඩි හාමුදුරුවන්ට අවබෝධ වෙනවා ඇති අපි මේ කටපාඩම් කරන මගුල් ලකුණු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ තමයි ඒ සලකුණු පිහිටලා තියෙන්නේ. එකින් එක බැලුවට පස්සේ පේනවා ඇති යම් යම් සලකුණු තියෙනවා. මේ සලකුණු සාමාන්‍ය මිනිසෙකුට සාමාන්‍ය මිනිසෙකුට පෘථග්ජන කෙනෙක්ට පිහිටන ස්වභාවයක් නෙවෙයි. මේ සලකුණු පිහිටන්නෙම සංසාර පුරාවටම පිරූ පාරමිතා ධර්ම. ඒ කරපු පිනෙන් සුවිශේෂීම පුද්ගලයෙකුට පමණයි ඒ සලකුණු පිහිටන්නේ. ඒ නිසා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ පමණමයි බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිපතුලේ පමණමයි මේ ලක්ෂණ පිහිටන්නේ. දැන් පැහැදිලිනේ හොඳට බලා ගන්න. ඒ ලකුණු ඔබ කටපාඩම් කරන ඔබට નિયમિત පොතේ සඳහන්ලා තිබෙන ලකුණු තමයි මේ බුදුහාමුදුරුන්ගේ සිරිපතුලේ තියෙන්නේ. හරි. බලමු තව තොරතුරක්. බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදයේ මංගල ලකුණු 216ක් පිහිටා තිබුණු බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. පුරාණ තුන් සරණ කවි පොතෙහි එය මෙසේ දැක්කේ. එතකොට අපි මුලින් ඉඳලම සාකච්ඡා කරා බෞද්ධ ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේගේ 212ක් වැනි ලකුණු පිහිටලා තිබුණා කියලා නේ. එතකොට මේ සිංහල මේ ජන සමාජයේ ඒව ගැන කියවෙන කවි පවා මේ රචනා වෙලා තිබෙනවා. මම එයින් කවියක් දාගත්තා පොඩි හාල්ලට කියලා දෙන්න. 216 සිරිපා ලකුණේ රසයක් වෙන ඇසුවොත් ගුණ වරුනේ වසයක් පද පව් සත හට අගුනේ දසයක් ගුණ වද බන තුන් සරණේ. අපි අහලා තියෙන තුන් සරණේ කියලා. තුන් සරණේ කවි කියලා. ඒ තුන් සරණේ කවි පොතේ තමයි බුදුහාමුදුරුවන්ගේ මංගල ලකුණු මංගල ලක්ෂණ සිරිපතුලේ පිහිටි කවියක් රචනා කිරීම තුළින් සඳහන් කරලා තිබෙන්නේ. පුද්ගලයෙකුගේ හස්ත හා පාද රේඛා දෙස බලා ගතු ලක්ෂණ කීමත් එක්තරා විද්‍යාවකි. ඒ කියන්නේ අපි සමහරු කියනවා සාත්‍ර කියනවා කියලා අත බලලා රේඛා බලලා සාත්‍ර කියනවා. මූණ බලලා සාත්‍ර කියනවා. එතකොට පැරණි සමාජයේ තිබුණා කෙනෙක් දිහා බලලා එයාගේ ශරීරයේ පිහිටලා තිබෙන ලක්ෂණ අනුව යම් යම් දේවල් කීමේ හැකියාව. අපි ඒකට තමයි මේ කියන්නේ ලක්ෂණ කීමේ එක්තරා විද්‍යාවක් තිබුණා කියලා කියන්නේ. ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ එසේ වූ විශේෂ සලකුණු විය. ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ එසේ වූ විශේෂ සලකුණු විය. ඒ ශරීරයේ පිහිටන විශේෂ ලකුණු තිබුණා හැමෝටම නෙවෙයි ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ විශේෂ සලකුණු විය. මං කියවගේ සසර පුරාවටම පාරමී දම් පුරපු පින් කරපු සිත දියුණු කරගත්ත උතුමන් වහන්සේට පමණක්ම ආවේනික වෙච්ච සලකුණු. ඉන් ප්‍රධාන තැනක් බුදුන් වහන්සේ ගන්නේය. සාහිත්‍යකරුවන් විසින් බුදු සිරි පතුල වර්ණනා කිරීමේදී අතිශෝක්ති යොදන්ට ඇතිවද සමුද්‍රිකා
කපාල විද්‍යාවන්ට අනුව සිරිපතුලේ මෙම ලකුණු නැති වූවායයි කීමට නොහැක. ඔව්. මෙතෙන්දී අදහස ඉදිරිපත් කරන්නේ කාලෙන් කාලයට සාහිත්‍යකරුවන් අතිශෝක්තියෙන් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්න ඇති. හැබැයි කාටවත් කියන්න බෑ බුදු සිරිපතුලේ මේ මංගල ලක්ෂණ තිබුණ නෑ කියලා. අනිවාර්යයෙන්ම මේ මංගල ලකුණු තිබුණා. සිංහල අට කතාවේද සිරිපා මංගල ලකුණු 216ක් ගැන කියවේ. සිංහල අට කතාව කියන ඒ කෘතියේ තියෙනවා අදට අපිට ඒ 212 මොනවද කියලා හොයාගන්න බැරි වුණාට බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලේ 212ක් වැනි ප්‍රමාණයක් මංගල ලකුණු තිබුණ කියලා. බුදුන් වහන්සේ ජීවමාන කාලයේ සිටම සිරිපතුල් වන්දනාව හෙළදිව පැවති අතර මගුල් ලකුණු වලින් යුත් සිරිපතුල් බුදුන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය විය. එතකොට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දඹදිව වැඩ ඉන්න කාලේ අපි දන්නවා කිහිප වරක්ම ලංකාවටත් වැඩම කළා. එතකොට ඒ යුගයේ තරම් ඈත කාලයකට දිව යනවා මේ බුදුහාමුදුරන්ගේ සිරිපතුල් වන්දනාව. ඒ මංගල ලක්ෂණ පිහිටිච්ච සුවිශේෂී උත්තම බුදු පියාණන් වහන්සේගේ යම් යම් දේවල් ආරම්භය වන්දනාමාන වලට පාත්‍රුණා කියලා කියන එක එකක් තමයි මේ සිරිපතුල් වන්දනාව. ඒකට හේතුව තමයි මගුල් ලකුණු පිහිටිච්ච සුවිශේෂී උතුමන් වහන්සේ නමක් නිසා. බුදුන් වහන්සේ ධර්ම දේශනා අතරතුර පාදයන් තබා ගැනීමට සිරිපතුල් පුවරු නිර්මාණය වී තිබූ අතර ඒවාද අදත් වන්දනාවට පාත්‍ර වේ. එතකොට අපේ බුදුහාමුදුරුවෝ යම් යම් ස්ථානවල ධර්මීය දේශනා කළා. ඒ ධර්මීය දේශනා කරපු තැන්වල පුවරු හදලා තිබුණලු බුදුරජාණන් වහන්සේගේ පාසටහන් තබන්න. ඒ පාසටහන් තැබුවට පස්සේ මිනිස්සු ගෞරවයෙන් වන්දනාමාන කරා. මම ඒකට අදාළව ඡායාරූපයකුත් ඉස්සරහට පෙන්නන්නම් ඔබට. මේ ඒ වගේ පැරණි යුගයේ යම් යම් අවස්ථාවල බුදුහාමුදුරුවන්ගේ පාසටහන් තබන්න තැන් සකස් කරලා තිබුණලු. නමුත් නොදැනුවත්කම නිසා ඇතැම් සිරිපතුල් පුවරු අද වන විට විනාශ වෙමින් පවතින බවද මතක් කළ යුතුය. යම් යම් අයගේ යම් යම් වැඩ නිසා එවැනි වටිනා කියන පුවරු විනාශ ස්වභාවයට පත් වෙනවා කියලා තමයි ඉතිහාසඥයෝ හොයාගෙන තිබෙන්නේ. මම ඒකට අදාළව ඡායාරූපයක් පෙන්වන්නම්. මෙන්න මේ ඡායාරූපය දිහා හොඳට බලන්න. මේ ඡායාරූපය දිහා. මේක මම දාගත්තේ ඒ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන සමහර තැන්වල මෙවැනි ගල් පුවරු වගේ හදලා තිබුණා. ඒ තැන්වලදී බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාවට පසුව ඒ මංගල ලකුණු සහිත සිරිපතුල තබන්න තමයි මිනිස්සු මේවා හදලා තිබුණේ. එතකොට ඒ ආරම්භය මිනිස්සු වන්දනාමාන සිද්ධ කරන්න හුරු වුණා. මේ වගේ එකක් ලංකාවේ පිහිටලා තියෙන මං පොඩි හාලට බලා ගන්න එක යොමු කරා. හරි. ඔන්න දැන් විස්තර ටික ඉවර වෙලා පොඩි හාමුදුරුවන්ට පන්ති කාමරයේ සිද්ධ කරන කටයුත්ත ගැන කියලා දෙන්න තමයි යන්නේ. මම 10 යොදාගත්තා. ඒ 10 යොදා ගන්න හේතුව තමයි මම එක ක්‍රමයක් කියලා දෙන්නම්. දැන් එක වසරේ පොඩි හාමුදුරුවෝ මේ නම් පොතෙන් පස්සේ මගුල් ලකුණ පාඩම් කරන්න ඕනනේ. කටපාඩම් කරලා ගුරු හාමුදුරුවන්ට දෙන්න ඕනනේ. කටපාඩම් කරනකොට හුරු වෙන්න 10 කටපාඩම් කරන්න. 10 කටපාඩම් කරන්න හුරු වෙන්න ඕන. මේ තියෙන්නේ. දැන් එකපාරක් මම මේ 10 යොදාගත්ත එක මං කියන දේ හොඳට අහගෙන ඉන්නවා. හොඳට ශබ්ද කරන්න ඕන මතන. ස්වස්තික දෙකය. දැන් මේ කියන්නේ අර මම රූප සටහන පෙන්නපු බුදුහාමුදුරුවන්ගේ මේ පාසල කුණු වල සඳහන් වෙලා තිබිච්ච
යම් යම් සලකුණු වල නම් තමයි මේ කියන්නේ. අපි කියවනේ සංස්කෘත භාෂාවේ ආభాෂයෙන් තිබෙන මේ මංග ලකුණු වල නිවැරදි සරල තේරුම් හොයන එක ටිකක් අපහසුයි. ඒ නිසා අපි මෙහෙම කටපාඩම් කරගනිමු. ස්වස්තික දෙකය. ස්වස්තික දෙකය. අල්සයන්. ස්වස්තික දෙකය. සිරිවස දෙකය. දෙවනි එක. සිරිවස දෙකය. දැන් මේව කටපාඩම් කරන්න යනකොට ඔබ තනිවම කියවගෙන කටපාඩම් කරන්න යනවට වැඩිය ඊට පෙර ගුරු හාමුදුරුවන්ගෙන් උදව්වක් උපකාරයක් ඇතිව කටපාඩම් කරන්න යන නම් හොඳයි. මොකද මේක නිවැරදි උච්චාරණය සිද්ධ වෙන්න ඕන. සමහර වෙලාවට පොඩි හාමුදුරුවරු තනියෙන් පාඩම් කරන්න යනකොට වචන ශබ්ද කිරීමේදී අකුරු ශබ්ද කිරීමේදී යම් අඩුපාඩු දුර්වලකම් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ගුරුවරයෙක් ලවා මුලින් කියවගෙන තමයි මේ කටපාඩම් කරන්න යන්න ඕන. සිරිවස දෙකය දෙවන එක. නදවට දෙකය. නදවට දෙකය. ලියන්න කරන්න නැතුව මම මේ කියන ටික උච්චාරණය කරන විදිය අහගන්න එකට නදවට දෙකය. ඊගාව එක සෝවැති දෙකය. සෝවැති දෙකය. මංගල ලකුණු වල හතරවෙනි එක. සෝවැති දෙකය. අවතංස දෙකය. අවතංස දෙකය. අවතංස දෙකය. එහෙම උච්චාරණය කරනවා. අවතංස දෙකය. වර්ධමාන දෙකය. වර්ධමාන දෙකය. වර්ධමාන දෙකය. භද්‍ර පීඨ දෙකය. මහ ප්‍රාණ අල්ප ප්‍රාණ ආකාරයට අපි ශබ්ද කරන්න ඕන. භද්‍ර පීඨ දෙකය. ඨ කියනකොට මහ ප්‍රාණනේ. භද්‍ර පීඨ දෙකය. ප්‍රාසාද දෙකය. ප්‍රාසාද දෙකය. ප්‍රාසාද දෙකය. තෝරණ දෙකය. තෝරණ දෙකය. ශ්වේත චත්‍ර දෙකය. ශ්වේත චත්‍ර දෙකය. ඇයි අපි මේ හැම එකටම දෙකය දෙකය කියලා කියන්නේ? ඒකට හේතුව තමයි සිරිපතු දෙකේම පිහිටලා තියෙනවා. ඒක නිසා දෙකක් තියෙන නිසා දෙකය දෙකය කියලා අපි කියනවා. ඔන්න දැන් උච්චාරණය කරන ආකාරය මම කියලා දුන්නා. ඔබ ශ්‍රවණය කරා හරියට අහගෙන හිටියේ. දැන් ලියන පොතක් අරගෙන මේක දිහා බලාගෙන ඔබ ලියන්න ඕන. මේ තියෙන ටික කටපාඩම් කිරීමම ප්‍රමාණවත් මදි. කටපාඩම් කරලා මතකයෙන් මේ 10 එදාට ලියලා දෙන්න ඕන ගුරුවරයාට. දවසට 10ක්. දවසට 10ක් පාඩම් කරන්න. ඊට වඩා අඩු කරන්නත් එපා, වැඩි කරන්නත් එපා. ඒ 10 පාඩම් දීලා ඉවර වෙලා ගුරුහාමුදුරන්ට මතකයෙන් ලියලා දෙන්න ඕන. එතකොට ඔබට උච්චාරණ පහසුව, ඒක එහෙම නැත්නම් උච්චාරණය පහසු වෙනවා. ඊට පස්සේ ශබ්ද කිරීම හරහා ශ්‍රවණය කිරීම හරහා වචන අඳුර ගන්නවා. ඒ විතරක් නෙවෙයි ලේඛනය ලියන්න හුරු වෙනවා මතකේ. ඔන්න අපි ලියමු එහෙනම් පළවෙනි එක පොඩි හාලා ලියා ගන්න පොත අරගන්න. අරගෙන ලියන්න. ස්වස්තික දෙකය. ස්වස්තික දෙකය. සිරිවස දෙකය. සිරිවස දෙකය. නදවට දෙකය. නදවට දෙකය. සෝවැති දෙකය. සෝවැති දෙකය. අවතංස දෙකය. අවතංස දෙකය. වර්ධමාන දෙකය. වර්ධමාන දෙකය. භද්‍ර පීඨ දෙකය. භද්‍ර පීඨ දෙකය. හරියට ශබ්ද වෙන්න ඕන මචං. ප්‍රාසාද දෙකය. ප්‍රාසාද දෙකය.
තෝරන දෙකය නවවෙනි එක. තෝරන දෙකය. තෝරන දෙකය. ශ්වේත චත්‍ර දෙකය. ශ්වේත චත්‍ර දෙකය. හරිනේ? එහෙනම් දැන් මාත් එක්ක එකපාරක් කියවන්නමු. දැන් ලිව්වා. ස්වස්තික දෙකය, සිරිවස දෙකය, නද වට දෙකය, සෝවැති දෙකය, අවතංස දෙකය, වර්ධමාන දෙකය, භද්‍ර පීඨ දෙකය, ප්‍රාසාද දෙකය, තෝරණ දෙකය, ශ්වේත චත්‍ර දෙකය. එහෙම කියලා කටපාඩම් කරගන්න ඕන. හරිනේ? අපි ඊගාව එක බලමු. හරි. බලන්න ඊගාවට 11 වෙනි එක. දැන් අපි මේක දැනගන්න ඕන මේ ටික පාඩම් කරන අතරේ අපේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලේ පිහිට තිබිච්ච 216ක් ප්‍රමාණ වෙච්ච මගුල් ලකුණු වලින් කිහිපයක් තමයි මම මේ කටපාඩම් කරන්නේ. ඒ 216ම අපිට දැන් නෑ. නමුත් අපිට નિયમિત වෙලා තියෙන ඒ කොටස ඊට අඩුයි. හරි? khංග දෙකය, තාල වෘන්ත දෙකය. තාල වෘන්ත දෙකය. මයුර හස්ත දෙකය. මයුර හස්ත දෙකය. මයුර හස්ත දෙකය. චාමර දෙකය. චාමර දෙකය. චාමර දෙකය. උෂ්ණීෂ දෙකය. උෂ්ණීෂ දෙකය. උෂ්ණීෂ දෙකය. මණි දෙකය. මණි දෙකය. සුමන දාම දෙකය. සුමන දාම දෙකය. සුමන දාම දෙකය. නීලෝත්පල දෙකය. නීලෝත්පල දෙකය. රක්තෝත්පල දෙකය. රක්තෝත්පල දෙකය. රක්තෝත්පල දෙකය. නිවැරදිව අහන් ඉන්න. රක්ත පද්ම දෙකය. රක්ත පද්ම දෙකය. හරිනේ? කංග දෙකය, තාල වෘන්ත දෙකය, මයුර හස්ත දෙකය, චාමර දෙකය, උෂ්ණීෂ දෙකය, මණි දෙකය, සුමන දාම දෙකය, නීලෝත්පල දෙකය, රක්තෝත්පල දෙකය, රක්ත පද්ම දෙකය කියලා කටපාඩමින් කියන්න ඕන. හරි. අහන් හිටියා අපි ලියමු දැන්. කංග දෙකය 11 වෙනි එක. කංග දෙකය. ඔය දෙවනි දවසට පාඩම් කරන්න තියෙන 10. කංග දෙකය. මේක දිහා බලාගෙන පොත පෙළගෙන ලියන්න. තාල වෘන්ත දෙකය. තාල වෘන්ත දෙකය. මයුර හස්ත දෙකය. මයුර හස්ත දෙකය. චාමර දෙකය. චාමර දෙකය. උෂ්ණීෂ දෙකය. උෂ්ණීෂ දෙකය. මණි දෙකය. මණි දෙකය. සුමන දාම දෙකය. සුමන දාම දෙකය. නීලෝත්පල දෙකය. නීලෝත්පල දෙකය. නීලෝත්පල
පළ දෙකය. ඊගාව එක රක්තෝත්පල දෙකය. රක්තෝත්පල දෙකය. ඊගාව එක රක්ත පද්ම දෙකය. රක්ත පද්ම දෙකය. හරි. ලියලි ඉවරලා කියමු එහෙනම්. කංග දෙකය තාල වෘන්ත දෙකය මයුර හස්ත දෙකය චාමර දෙකය උස්නීෂ දෙකය මණි දෙකය සුමන දාම දෙකය නීලෝත්පල දෙකය රක්තෝත්පල දෙකය රක්ත පද්ම දෙකය කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. 21 22 23 24 25 26 27 28 29 30 ඊළඟ 10 බලමු. ශබ්ද කරන හැටි අහගන්න. ශ්වේතෝත්පල දෙකය. ශ්වේතෝත්පල දෙකය. අල් ශයන්න කියවෙන්න ඕන. ශ්වේතෝත්පල දෙකය. ශ්වේතෝත්පල දෙකය. ඊගාව එකත් අල් ශයන්න. ශ්වේත පද්ම දෙකය. ශ්වේත පද්ම දෙකය. පුන් කලස් දෙකය. පුන් කලස් දෙකය. පූර්ණ පාත්‍ර දෙකය. මේක රයන්න වෙනුවට තමයි තියෙන්නේ රේපය. පොඩි හාල්ලා දැනගන්න. පූර්ණ පාත්‍ර දෙකය. සමුද්‍ර දෙකය. සමුද්‍ර දෙකය. සමුද්‍ර දෙකය. චක්‍රවාට පර්වත දෙකය. චක්‍රවාට පර්වත දෙකය. චක්‍රවාට පර්වත දෙකය. හිමවත් පර්වත දෙකය. දැන් සමහර ඒවා තියෙන එකම විදියට යන්නේ. පාඩම් කරන්න හරි පහසුයි. චක්‍රවාට පර්වත දෙකය. හිමවත් පර්වත දෙකය. මහා මේරු පර්වත දෙකය. නේ? එකම විදියට ඒ තුන යන්නේ. මහා මේරු පර්වත දෙකය. ඊගායක සූර්ය මණ්ඩල දෙකය. සූර්ය මණ්ඩල දෙකය. නිවර්දිව උච්චාරණය කළා කටහුරු ඇති කරගන්න ඕන. සූර්ය මණ්ඩල දෙකය. චන්ද්‍ර මණ්ඩල දෙකය. චන්ද්‍ර මණ්ඩල දෙකය. හරි. දැන් මං උච්චාරණය කරපු විදිය අහගෙන හිටියා. දැන් කියමු. ශ්වේතෝත්පල දෙකය ශ්වේත පද්ම දෙකය පුන් කලස් දෙකය පූර්ණ පාත්‍ර දෙකය සමුද්‍ර දෙකය චක්‍රවාට පර්වත දෙකය හිමවත් පර්වත දෙකය මහා මේරු පර්වත දෙකය සූර්ය මණ්ඩල දෙකය චන්ද්‍ර මණ්ඩල දෙකය ලියාගමු එහෙනම් පළවෙනි එක මේ බෝඩ් එක දිහා බලාගෙන ලියා ගන්න නිවැරදිව ශ්වේතෝත්පල දෙකය ශ්වේතෝත්පල දෙකය ශ්වේතෝත්පල දෙකය ඊගාව එකත් ඒ වගේමයි ශ්වේත පද්ම දෙකය ශ්වේත පද්ම දෙකය ශ්වේත පද්ම දෙකය
පුන්කලස් දෙකය. පුන්කලස් දෙකය. පුන්කලස් දෙකය. පූර්ණ පාත්‍ර දෙකය. පූර්ණ පාත්‍ර දෙකය. ඊගාව එක සමුද්‍ර දෙකය. සමුද්‍ර දෙකය. සමුද්‍ර දෙකය. ඊගාව එක චක්‍රවාට පර්වත දෙකය. චක්‍රවාට පර්වත දෙකය. ඒ වචන අමාරු නිසා බලාගෙන ලියන්න ඕන මේක. චක්‍රවාට පර්වත දෙකය. හිමවත් පර්වත දෙකය. හිමවත් පර්වත දෙකය. පර්වත දෙකය. මහා මේරු පර්වත දෙකය. මහා මේරු පර්වත දෙකය. ඊගාව එක සූර්ය මණ්ඩල දෙකය. සූර්ය මණ්ඩල දෙකය. තිස්වෙනි එක චන්ද්‍ර මණ්ඩල දෙකය. චන්ද්‍ර මණ්ඩල දෙකය. හරිනේ එතකොට. පැහැදිලිනේ. අපි ඊගාව කොටසට යමු. තිස් එකයි 32 33 34 35 36 37 38 39 40. ඔන්න ඊළඟ දවසට පාඩම් කළ යුතු 10. අහගන්න ශබ්ද කරන්න හැටි. සපරිවාර සතර මහා ද්වීප දෙකය. සපරිවාර සතර මහා ද්වීප දෙකය. මහා ද්වීප දෙකය. ද්වි දයන්නල් වෙලා ද්වීප දෙකය. සපරිවාර සතර මහා ද්වීප දෙකය. එහෙමයි උච්චාරණය කරන්න. සපරිවාර සප්ත රත්න දෙකය. සපරිවාර සප්ත රත්න දෙකය. සපරිවාර සප්ත රත්න දෙකය. චක්‍රවර්ති රාජයෝ දෙදෙනාය. චක්‍රවර්ති රාජයෝ දෙදෙනාය. දක්ෂිනා වෘත්ත ශ්වේත ශංඛ දෙකය. බය වෙන්න එපා. මේ බැඳී අකුරු තිබ්බ මෙහෙම තිබ්බ කියලා බය වෙන්න එපා. ඒක අපි හොඩි ඉගෙන ගත්තනේ. එතකොට ටික ටික හුරු වෙන්න ඕන කියවලා. දක්ෂිනා වෘත්ත ශ්වේත ශංඛ දෙකය. එම කියන්න ඕන කොටසෙන් කොටස. සවර්ණ මත්ස්‍ය යුගල දෙකය. සවර්ණ මත්ස්‍ය යුගල දෙකය. චක්‍රායුධ දෙකය. චක්‍රායුධ දෙකය. චක්‍රායුධ දෙකය. සප්ත මහා ගංගා දෙකය. සප්ත මහා ගංගා දෙකය. සප්ත මහා සීදන්ත සාගර දෙකය. සප්ත මහා සීදන්ත සාගර දෙකය. සප්ත මහා ශෛල දෙකය. සප්ත මහා ශෛල දෙකය. සප්ත මහා තටාක දෙකය. සප්ත මහා තටාක දෙකය. සප්ත මහා තටාක දෙකය. හරි.
උච්චාරණය කරමු. සපරිවාර සතර මහා ද්වීප දෙකය සපරිවාර සප්ත රත්න දෙකය චක්‍රවර්ති රාජයෝ දෙදෙනාය දක්ෂිනාවෘත ශ්වේත ශංඛ දෙකය ස්වර්ණ මත්ස්‍ය යුගල දෙකය චක්‍රායුධ දෙකය සප්ත මහා ගංගා දෙකය සප්ත මහා සීදන්ත සාගර දෙකය සප්ත මහා ශෛල දෙකය සප්ත මහා තටාක දෙකය. අන්න එහෙම උච්චාරණය තියෙන්න ඕනේ. ලියමු. පළවෙනි එක ලියා ගන්න. මේක දිහා බලන්න. සපරිවාර සතර මහා ද්වීප දෙකය. ඒක ලියා ගන්න. සපරිවාර සතර මහා ද්වීප සතර මහා ද්වීප කටපාඩම් කරන වගේම ලිඛිතව කරන්න. එහෙම නැත්නම් ලියන්නත් හුරු ඇති කරගන්න ඕනක්. සතර මහා ද්වීප දෙකය සිරිපතෝ දෙකෙන් පිට තියෙන නිසා දෙකය. ඊගාව එක සපරිවාර සප්ත රත්න දෙකය සපරිවාර සප්ත රත්න දෙකය ඊගාවක චක්‍රවර්ති ලියන්න පහසු නම් මෙහෙම බලාගෙන ලියන්න. දැන් මේ බෝඩ් එක දිහා බලාගෙන චක්‍රවර්ති රාජයෝ දෙදෙනාය කියව ලියන්න ඕන. දක්ෂිනාවෘත ශ්වේත ශංඛ බෝඩ් එක දිහා බලන් ලියන්න. ශ්වේත ශංඛ දෙකය සවර්ණ මත්ස්‍ය යුගල දෙකය සවර්ණ මත්ස්‍ය යුගල මෙහෙමයි. මත්ස්‍ය යුගල දෙකය. ඊගාවක චක්‍රායුධ දෙකය බලන් ලියන්න. චක්‍රායුධ මෙහෙම ලියන්නේ. නිවැරදිව අකුරු ලියන්න. චක්‍රායුධ දෙකය. ඊගාවක සප්ත මහා ගංගා දෙකය. සප්ත අල්පයන්න සප්ත
මහා ගංගා දෙකය. මහා ගංගා දෙකය. මහා ගංගා දෙකය. ඊගාවක සප්ත මහා සීදන්ත සාගර දෙකය. සප්ත මහා සීදන්ත සාගර දෙකය. සප්ත මහා සීදන්ත සාගර සීදන්ත සාගර දෙකය. ඊගාවක සප්ත මහා ශෛල දෙකය. සප්ත මහා ශෛල. ශෛල ලියන්න මෙහෙම බලාගෙන ලියන්න. කුඹු දෙකයි ශයන්නයි ලයන්න. ශෛල දෙකය. සප්ත මහා තටාක දෙකය. සප්ත මහා තටාක දෙකය. සප්ත මහා තටාක දෙකය. ලියාගන්න. සප්ත මහා තටාක දෙකය. තටාක දෙකය. හරිනේ දැන් පැහැදිලිනේ. සපරිවාර සතර මහා ද්වීප දෙකය. සපරිවාර සප්ත රත්න දෙකය. චක්‍රවර්තී රාජයෝ දෙදෙනාය. දක්ෂිනාවෘත ශ්වේත සංඛ දෙකය. සවර්ණ මත්ස්‍ය යුගල දෙකය. චක්‍රායුධ දෙකය. සප්ත මහා ගංගා දෙකය. සප්ත මහා සීදන්ත සාගර දෙකය. සප්ත මහා ශෛල දෙකය. සප්ත මහා තටාක දෙකය කියලා 10 පාඩම් තියෙන්න ඕන. කටපාඩමින් හොඳින් කියන්න ඕන. හරි. අපි ඊළඟ කොටස බලමු එහෙනම්. අයියේ. මාමේ. පොඩ්ඩක්. හොඳයි. ඒ ටික ඒ විදිහට ලියාගෙන අපි බලමු ඊළඟ කොටස. 41 42 43 44 45 46 47 48 49 50. දැන් බලමු මේ ටික. සුපර්ණ රාජයෝ දෙදෙනාය. සුපර්ණ රාජයෝ දෙදෙනාය. සුන්සුමාර රාජයෝ දෙදෙනාය. සුන්සුමාර රාජයෝ දෙදෙනාය. ශබ්දය හොඳින් අහගන්න. සුන්සුමාර රාජයෝ දෙදෙනාය. ධ්වජ දෙකය. ධ්වජ අල් දයන්න. ධ්වජ මහ ප්‍රාණ දයන්නට එන. ධ්වජ. ධ්වජ දෙකය. පතාකා දෙකය. පතාකා දෙකය. පතාකා දෙකය. සවර්ණ පර්වත දෙකය. සවර්ණ පර්වත දෙකය. සවර්ණ පර්වත දෙකය. ඊගාව එක ස්වර්ණ වාල වීජනී දෙකය.
ස්වර්ණවාල වීජනී දෙකය. ස්වර්ණවාල වීජනී දෙකය. කෛලාසා පර්වත දෙකය. කෛලාස පර්වත දෙකය. කෛලාස පර්වත දෙකය. සිංහ රාජයෝ දෙදෙනාය. සිංහ රාජයෝ දෙදෙනාය. සිංහ රාජයෝ දෙදෙනාය. ව්‍යාග්‍ර රාජයෝ දෙදෙනාය. ව්‍යාග්‍ර රාජයෝ දෙදෙනාය. වලාහක අශ්ව රාජයෝ දෙදෙනාය. වලාහක අශ්ව රාජයෝ දෙදෙනාය. වලාහක අශ්ව රාජයෝ දෙදෙනාය. බලමු. මුල ඉඳලා ආයෙත් බලමු. සුපර්ණ රාජයෝ දෙදෙනාය. සුන්සුමාර රාජයෝ දෙදෙනාය. ද්වජ දෙකය. පතාක දෙකය. ස්වර්ණ පර්වත දෙකය. ස්වර්ණවාල වීජනී දෙකය. කෛලාස පර්වත දෙකය. සිංහ රාජයෝ දෙදෙනාය. ව්‍යාග්‍ර රාජයෝ දෙදෙනාය. වලාහක අශ්ව රාජයෝ දෙදෙනාය. වලාහක අශ්ව රාජයෝ දෙදෙනාය. එහෙනම් අපි ලියමු. පළවෙනි එක ලියන්න. සුපර්ණ රාජයෝ දෙදෙනාය. සුපර්ණ රාජයෝ දෙදෙනාය. ඔක ලියා ගන්න බලාගෙන. සුපර්ණ රාජයෝ දෙදෙනාය. ඊගාව එක සුංසුමාර රාජයෝ දෙදෙනාය. සුංසුමාර රාජයෝ දෙදෙනාය. සුංසුමාර රාජයෝ දෙදෙනාය. හරියට නිවැරදි අකුරු ලියන්න. මෙන්න ද්වජ දෙකය. ද්වජ මහා ප්‍රාණ අල් දහයන්. ද්වජ ද්වජ දෙකය. පතාක දෙකය. පතාක දෙකය. ඊගාව එක ස්වර්ණ පර්වත දෙකය. ස්වර්ණ පර්වත දෙකය. ඊගාව එක ස්වර්ණ වාල වීජනී දෙකය. ස්වර්ණ බලලා ලියන්න. වාල වීජනී දෙකය. ස්වර්ණ වාල වීජනී දෙකය. කෛලාස පර්වත දෙකය. ඊගාව එක කෛලාස පර්වත දෙකය. කෛලාස කොම්බු දෙකක් තියෙන්නේ මුලේ. කෛලාස පර්වත දෙකය. ඊගාව එක සිංහ රාජයෝ දෙදෙනාය. සිංහ රාජයෝ දෙදෙනාය. සිංහ රාජයෝ දෙදෙනාය.
49 ව්‍යාග්‍ර රාජයෝ දෙදෙනාය. මේ හරියට අක්ෂර ලියන්න ඕනේ. අක්ෂර වින්‍යාස හරියට ලියන්න. ව්‍යාග්‍ර රාජයෝ දෙදෙනාය. ව්‍යාග්‍ර රාජයෝ දෙදෙනාය. ව්‍යාග්‍ර රාජයෝ දෙදෙනාය. 50 වලාහක අශ්ව රාජයෝ දෙදෙනාය. වලාහක අශ්ව රාජයෝ දෙදෙනාය. හරි. එහෙනම් හරි නේද? අපි ඊළඟ කොටසට යමු. 51 52 53 54 55 56 57 58 59 60 කියවමු. උපෝසත හස්ත රාජයෝ දෙදෙනාය. උපෝසත හස්ති රාජයෝ දෙදෙනාය. උපෝසත හස්ති රාජයෝ දෙදෙනාය. වාසුකී නාග රාජයෝ දෙදෙනාය. වාසුකී නාග රාජයෝ දෙදෙනාය. හංස රාජයෝ දෙදෙනාය. හංස රාජයෝ දෙදෙනාය. වෘෂභ හරියට මේ මහ ප්‍රාණක වෙන්න. වෘෂභ රාජයෝ දෙදෙනාය. අයිරාවන හස්ති රාජයෝ දෙදෙනාය. අයිරාවන හස්ති රාජයෝ දෙදෙනාය. අල් සයන්න මේ තියෙන්නේ ස්වර්ණ මකර රාජයෝ දෙදෙනාය. ස්වර්ණ මකර රාජයෝ දෙදෙනාය. කට ඇරලා හොඳට ශබ්ද කරන්න ඕන. ස්වර්ණ මකර රාජයෝ දෙදෙනාය. එහෙම. චතුර්මුඛ ස්වර්ණ නෞකා දෙකය. චතුර්මුඛ රේපය තියන රයන්න වෙනුවට චතුර්මුඛ ස්වර්ණ නෞකා දෙකය. චතුර්මුඛ ස්වර්ණ නෞකා දෙකය. අල් සයන්න එන්න ඕන මෙතෙන්ට. ස්වත්සක දේනෝහු දෙදෙනාය. ස්වත්සක දේනෝහු දෙදෙනාය. ස්වත්සක දේනෝහු දෙදෙනාය. කිම් පුරුෂයෝ දෙදෙනාය. කිම් පුරුෂයෝ දෙදෙනාය. කිම් පුරුෂයෝ දෙදෙනාය. කින්න රංගනාවෝ දෙදෙනාය. කින්න රංගනාවෝ දෙදෙනාය. කින්න රාංගනාවෝ දෙදෙනාය. හරි. මුල ඉඳලා අපි නැවත පාරක් කියමු. උපෝසත හස්ති රාජයෝ දෙදෙනාය.
වාසුකී නාගරාජයෝ දෙදෙනාය හංස රාජයෝ දෙදෙනාය වෘෂභ රාජයෝ දෙදෙනාය අයිරාවන හස්ති රාජයෝ දෙදෙනාය ස්වර්ණ මකර රාජයෝ දෙදෙනාය චතුර්මුඛ ස්වර්ණ නෞකා දෙකය ස්වංසක දේනු දෙදෙනාය කෙම්පුරුෂයෝ දෙදෙනාය කින්නරාංගනාවෝ දෙදෙනාය කියලා තියෙන්න ඕන. පොඩි හාල්ල බලාගෙන ලියන්න දරුවෝ හැම කෙනෙක්ම. උපෝසත හස්ති රාජයෝ දෙදෙනාය. බෝඩ් එක බලාගෙන ලියන්න. උපෝසත හරියට අකුරු ලියන්න ඕන. හස්ති රාජයෝ දෙදෙනාය වාසුකී නාගරාජයෝ දෙදෙනාය ගාව එක. වාසුකී නාගරාජයෝ බෝඩ් එක බලාගෙන ලියන්න පොඩි හාමුදුරුවෝ. නාගරාජයෝ දෙදෙනාය හංස රාජයෝ දෙදෙනාය ඒකත් බලන්න ලියන්න. හංස රාජයෝ දෙදෙනාය. වෘෂභ රාජයෝ දෙදෙනාය. ඊගාව එක 54 වෘෂභ රාජයෝ දෙදෙනාය. වෘෂභ රාජයෝ දෙදෙනාය. වෘෂභ රාජයෝ දෙදෙනාය. ඊගාව එක අයිරාවන හස්ති රාජයෝ දෙදෙනාය. අයිරාවන හස්ති රාජයෝ දෙදෙනාය. ඊගාව එක ස්වර්ණ මකර රාජයෝ දෙදෙනාය. ස්වර්ණ මකර රාජයෝ දෙදෙනාය. ස්වර්ණ මකර රාජයෝ දෙදෙනාය. ස්වර්ණ මකර රාජයෝ දෙදෙනාය. ඊගාව එක චතුර්මුඛ ස්වර්ණ නෞකා දෙකය. චතුර්මුඛ බෝඩ් එක බලන් ලියන්න. චතුර්මුඛ ස්වර්ණ නෞකා දෙකය. චතුර්මුඛ ස්වර්ණ නෞකා දෙකය.
හොඳට ශබ්ද කර කර ලියන්න ඕන. බෝඩ් එක බලාගෙන කියවන ගමන් ලියන්න ඕන. එතකොට තමයි උච්චාරණයත් ලේසි වෙනවා, හුරු වෙනවා සහ ලිවීමත් හුරු වෙනවා. මෙතන අල් සයන්නක් තියනවා. ස්වත්සක දේනෝහු දෙදෙනාය. දේ කරන්න ඕන වෙන. ස්වත්සක දේනෝහු දෙදෙනාය. ස්වත්සක අල් සයන්න මුලට එන්න ඕන. ස්වත්සක දේනෝහු දෙදෙනාය. ඊගාව එක. කිම් පුරුෂයෝ දෙදෙනාය. කිම් පුරුෂයෝ කිම් පුරුෂයෝ කිම් පුරුෂයෝ දෙදෙනාය. දෙදෙනාය. 60 වෙනි එක. කින්න රාංගනාවෝ දෙදෙනාය. කින්න රාංගනාවෝ දෙදෙනාය. කින්න රාංගනාවෝ දෙදෙනාය. කින්න රාංගනාවෝ දෙදෙනාය. කින්නර අංගන කියන එක තමයි එකට කියන්නේ. කින්න රාංගනාවෝ දෙදෙනාය. හරි. එතකොට දැන් අපි උච්චාරණය කළා. ඔබ අහගෙන හිටියා. ඉන්පසුව ලිව්වා. අපි ඊළඟ කොටසට යමුද එහෙනම්? බලමු ඊළඟ කොටස. හැට එක, 62, 63, 64, 65, 66, 67. මම මුලිනුත් කිව්වා පුරාණ ග්‍රන්ථවල තියෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ 216ක් පමණ ලක්ෂණ තිබුණා කියලා. නමුත් ඔබට નિયમિત වෙලා තිබෙන්නේ 67ක් වගේ ප්‍රමාණයක්. අපි බලමු දෙහෙනා. කුරවීක රාජයෝ දෙදෙනාය. කුරවීක රාජයෝ දෙදෙනාය. කුරවීක රාජයෝ දෙදෙනාය. මයුර රාජයෝ දෙදෙනාය. මයුර රාජයෝ දෙදෙනාය. මයුර රාජයෝ දෙදෙනාය. ක්‍රෞංච රාජයෝ දෙදෙනාය. ක්‍රෞංච. ක්‍රෞංච රාජයෝ දෙදෙනාය. ක්‍රෞංච. ක්‍රෞංච. ක්‍රෞංච රාජයෝ දෙදෙනාය. චක්‍රවාක රාජයෝ දෙදෙනාය. චක්‍රවාක රාජයෝ දෙදෙනාය. ජීවන් ජීවක රාජයෝ දෙදෙනාය. ජීවන් ජීවක රාජයෝ දෙදෙනාය. ෂඩ්විධ දිව්‍ය ලෝක දෙකය. ෂඩ්විධ දිව්‍ය ලෝක දෙකය. ෂෝඩශ විධ බ්‍රහ්ම ලෝක දෙකය. ෂෝඩශ විධ බ්‍රහ්ම ලෝක දෙකය. අහගෙන හිටියේ දැන් කියමු. කුරවීක රාජයෝ දෙදෙනාය. මයුර රාජයෝ දෙදෙනාය. ක්‍රෞංච රාජයෝ දෙදෙනාය. චක්‍රවාක රාජයෝ දෙදෙනාය. ජීවන් ජීවක රාජයෝ දෙදෙනාය. ෂඩ්විධ දිව්‍ය ලෝක දෙකය. ෂෝඩශ විධ බ්‍රහ්ම ලෝක දෙකය කියලා කියනවා. ලියමු. කුරවීක රාජයෝ දෙදෙනාය. බෝඩ් එක බලාගෙන පොතේ ලියන්න. කුරවීක රාජයෝ දෙදෙනාය. කුරවීක
රාජයෝ දෙදෙනාය. කුරවීක රාජයෝ දෙදෙනාය. ඊගාවක මයුර රාජයෝ දෙදෙනාය. මයුර රාජයෝ දෙදෙනාය. මයුර රාජයෝ දෙදෙනාය. මයුර රාජයෝ දෙදෙනාය. ක්‍රෞංච රාජයෝ දෙදෙනාය. ක්‍රෞංච ක්‍රෞංච රාජයෝ දෙදෙනාය. නිවැරදි අක්ෂර බලාගෙන ලියන්න. ක්‍රෞංච රාජයෝ දෙදෙනාය. චක්‍රවාක රාජයෝ දෙදෙනාය. චක්‍රවාක රාජයෝ දෙදෙනාය. චක්‍රවාක රාජයෝ දෙදෙනාය. ජීවන් ජීවක රාජයෝ දෙදෙනාය. ජීවන් ජීවක රාජයෝ දෙදෙනාය. ජීවන් ජීවක රාජයෝ දෙදෙනාය. ෂඩ්විධ දිව්‍ය ලෝක දෙකය. අකුරු හරියට ලියන්න ශබ්ද කර කර. ෂඩ්විධ දිව්‍ය ලෝක දෙකය. ෂඩ්විධ දිව්‍ය ලෝක දෙකය. ඊගාවක ෂෝඩශ විද බ්‍රහ්ම ලෝක බලාගෙන හරියට ලියන්න. බ්‍රහ්ම ලෝක දෙකය. ෂෝඩශ විද බ්‍රහ්ම ලෝක දෙකය. ෂෝඩශ විද බ්‍රහ්ම ලෝක දෙකය. හරි. ඔන්න බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ පිහිටි මංගල ලකුණු වලින් ඔබට නියමිත කොටස තමයි අපි ඔය සාකච්ඡා කරේ. චාරණය කළා, ශ්‍රවණය කළා, ලිව්වා. ඔබ මේක පන්ති කාමරයේදී මං කියලා දුන්නා වගේ දවසට 10 බැගින් 10ක් කටපාඩම් කරලා ඔබේ පන්තියේ ගුරුවරයාට සිංහල ගුරුවරයාට කටපාඩම් දෙන්න ඕන. අපේ පොඩි හාමුදුරුවරු උනන්දුවෙන් උත්සාහයෙන් ඉගෙන ගන්නකොට ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න කටපාඩම් කරලා ඉවර වෙලා මතකයෙන් ඒ 10 නැවත ලියලා පෙන්වන්න ඕන ගුරුවරයාට. පැහැදිලි? යනාදී 216ක් මංගල ලක්ෂණියෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද තලෙහි පිහිටා ඇත්තාහ. එහෙනම් අපේ ඔබ එක වසරට නියමිත නම් පොත සහ මගුල් ලකුණ කියන කෘතියේ නම් පොත කියන කොටස අපි මුලින් සාකච්ඡා කළා. ඒ වීඩියෝ එක නරඹලා ඉවර වෙලා මේ මගුල් ලකුණ කියන කොටස සාකච්ඡා කළාද? ඒ කොටසත් ඔබ නරඹන්න. මේ කොටස් දෙකම නරඹලා ඔබේ උච්චාරණ පහසුව, ඒ වගේම මේ ලිවීම, අසා සිටීම, අවබෝධය මේ සෑම පැත්තක්ම නිසියාකාරව හදාගෙන අනාගතයට වැඩදායක උගත් පඬිරුවණක් බවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් එක ශ්‍රේණිය ගනුම ලබන පොඩි හාමුදුරුවරු දුවදරුවෝ හැම කෙනෙක්ටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ
මෙහිණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ටීපී පිරිවෙන් අධ්‍යාපනය.